ඔව්. අමල්ට සිද්ධ වෙන්නේ නැහැ ඒක මේ සුලින් තියන්න. ඊළඟට කියපු වාක්‍ය තමයි ඔව්. අමල්ට සිද්ධ වෙන්නේ නැද්ද ඒක මේ සුලින් තියන්න. ඊළඟ වාක්‍ය මට සිද්ධ වෙන්නේ නැහැ දන ගහන්න. next one. අපිට ඒක දැනගන්න සිද්ධ වෙනවද? අපිට ඒක දැනගන්න සිද්ධ වෙනවද? අපිට ඒක දැනගන්න සිද්ධ වෙනවද? next one. ඔවුන්ට සිද්ධ වෙනවද? අපිට මඟ පෙන්වන්න. ඔවුන්ට සිද්ධ වෙනවද අපිට මඟ පෙන්වන්න? ඔවුන්ට සිද්ධ වෙනවද අපිට මඟ පෙන්වන්න? next one. ඇයට දෙමළ ඉගෙන ගන්න සිද්ධ වෙනවද? ඇයට දෙමළ ඉගෙන ගන්න සිද්ධ වෙනවද? සර් මොකද කිව්වේ? ඇයට දෙමළ ඉගෙන ගන්න සිද්ධ වෙනවද? ඇයට දෙමළ ඉගෙන ගන්න සිද්ධ වෙනවද? next one. ඔවුන්ට සිද්ධ වෙන්නේ නැහැ පිටත් වෙන්න. 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 ඊළඟ තාත්තට සිද්ධ වෙනවද ඒක ණයට දෙන්න? තාත්තට සිද්ධ වෙනවද ඒක ණයට දෙන්න? next one. ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? සර් මොකද කිව්වේ? ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? ඔයාට පහන දල්වන්න සිද්ධ වෙන්නේ නැද්ද? ඔයාට පහන දල්වන්න සිද්ධ වෙන්නේ නැද්ද?
ඔයාට පහන දාලා සිද්ධ වෙන්නේ නැද්ද? හරි. සර් පහ කීයද? 14 වෙනි එකයි කියන්නකො. ඔයාට පහන දල්වන්න සිද්ධ වෙන්නේ නැද්ද? සර් ඒක කලින් එක. ඊට කලින් එක ඇයට සිද්ධ වෙන්නේ ඇයට සිද්ධ වෙනවාද ඔහුට ඉඩ දෙන්න? ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? ඇයට සිද්ධ වෙනවද ඔහුට ඉඩ දෙන්න? මේ 13 වෙනි එකක් කියන්නකො. තාත්තට ඒක ණයට දෙන්න සිද්ධ වෙනවාද? තාත්තට ඒක ණයට දෙන්න සිද්ධ වෙනවද? තාත්තට ඒක ණයට දෙන්න සිද්ධ වෙනවද? හරි. 15යි නේද? yes sir. right. පොඩි ලියන්න ඉංග්‍රීසි වලට ලියාගෙන ඉන්න බලන්න. හරි. හරි. කොහොමද කරන්න ඕන? ඔයා තේරුම් ගන්න ඕන මේකේ මේක එන්නේ has to වලින්ද have to වලින්ද. එතකොට subject එක plural. If the subjects are plural. Like I, we, you, they, he, she, so you have to keep have. If the subject is singular, then what are the subjects? He, she, it, name, any name. So you have to use the pattern has to. If you use have to, so how shall you make the action form? By taking do out of the sentence. You have to go, or do you have to go? How's the negative form? You don't have to go. Negative action form, don't you have to go. But if it is a singular subject, like he, she, it, name, she has to dance swing. At on the not the venom. So how do you make the action form? You have to take does from has. Does she now has becomes into have. So how shall you ask the action? Does she have to go there? Does she have to dance with? Negative, she doesn't have to dance with. Negative action, doesn't she have to dance with? See the way that. So according to the subject, you must select the pattern. Either have to or has to. And if it is have, you have to take do. If it is has, you have to take does, but has becomes into have. That is what you must remember in your mind thoroughly. ඒක තමයි කලින් මතක තියාගන්න ඕන වාගේ ඔළුවේ. Understand or not? Yeah. තේරුණාද? Yes, sir. Okay. I explained everything in Sinhalese, so you to understand it. Again, I explain in English to understand you. Try to do it. Positive sentence එක හිතන්න. Imagine the positive sentence. They write in positive first, then translate into English. And put in the four kinds. Then you can find the sentence. හිතා ගන්නවා යථාර්ථ වාක්‍ය. උදාහරණයකට මෙහෙම කිව්වොත්. ඔයාට එහෙ යන්න වෙන්නේ නැහැ. ඔයාට එහෙ යන්න වෙන්නේ නැහැ. ඔයා ඒක හිතා ගන්න ඕන යථාර්ථ වාක්‍ය. Positive single. ඔයාට එහෙ යන්න වෙනවානේ. ඔයාට එහෙ කොලේක ලියනවා එහෙ යන්න වෙනවා කියලා ගන්නවා. ඔයා කියන්න you. youට ගැලපෙන්නේ have. එකත් එක to දා ගන්නවා. යනවාට go එහෙ කියන්න දෙයක්. දැන් මේකට focus දාපු තැන පෙරලා බලන්න. එතකොට කියලා දීලා තියෙන්නේ do ගන්න. ඔයත් ඒක ඒ අනුව focus දානවා මේක. හතරට ලියපුවාම ඔයාට එහෙ යන්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක කොහොමද හැදෙන්නේ? You don't have to go there. හරි? එහෙම හිතලා translate කරගෙන ඉන්න ඕන. මෙව translate කරන්න දෙන්නේ ලියන එක ටිකක් හදාගන්න improve කරගන්න. right. හරි. මේ grammar නැවත නැවත අපි සාකච්ඡා කරනවා. grammar pattern ලියන ක්‍රම මේ. grammar කියන්නේ ලියන රටා. ඒවා ලියද්දී තියෙනවා මෙන්න මේක මෙහෙම කරන්න. දැන් ඔය does has to වලින් does ගත්තාම have වෙනවා. ඒ තමයි grammar techniques. ඒවා තමයි මතක තියාගන්න. ඉංග්‍රීසි වල රටා ගොඩක් තියෙනවා. ඒ රටාවල පොඩි පොඩි රීති නීති තියෙනවා. මෙහෙම කරන්න. මෙහෙම වුණාම මෙහෙම කරන්න. ඒවා තමයි දැනගන්න එක තමයි අපි මේ grammar සාකච්ඡා කරන්නේ. Right. Now it is time to go to your school textbook.
school textbook එකට යන්න වෙලාව. Take it. Unit number 8. 8 වෙනි unit එක තියෙන්නේ. අටවෙනි unit එක. So I explained this lesson last week. මගේ සතියේ මේ පාඩම සාකච්ඡා කරා කියලා දුන්නා. And I asked you to write the answers for the questions activity number 2. Read the above conversation and answer the questions given below. First one. බලමුද? කරගෙන ආවද? What is it? Unit number 8. Activity. What is activity number? Number 2. Then question number 1. So if you answer, we can discuss. Read the above conversation. Conversation means what? සාකච්ඡාව. ඊට සාකච්ඡාව කියවන්න and ask the questions given below. පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. What is the event mentioned? මේකේ සඳහන් වුණ ඉසව්ව මොකක්ද? අංගය මොකක්ද කියලා අහනවා. ඒක අපි කරාද නැද්ද? කරා සර්. ආසස්කලි වඩයිද? හරි. අද මේ relative pronoun කියන එක තියෙන්නේ නේද? හරි. ඒක ඇත්තම ටෙන්සස් වලින් පස්සේ උගන්වන්න ඕන පාඩමක්. නමුත් ඉස්කෝලේ පොතේ එහෙම නැහැනේ. පිළිවෙලකට නැති නිසා ඒ පාඩම් හදලා තිනවා ඒ කොටස් උගන්වන්න කියලා. ඉතින් අපි ඒ අනුව අපිට කරන්න වෙනවා. අපි ඒක ටික බලමු. learning point එක relative pronouns. දැන් මේක ග්‍රැමර් පාඩමක්. හරි? නමුත් මේ මම උගන්වගෙන යන පැටර්න් අස්සට මේකම රිංගවන්නේ නැහැ. ඒ නිසා මේ lesson එක activity එකේම දැනට ලියා ගන්න. හරි? දාන්නකෝ activity book එක. මේකේ තියෙන විදිහට කියලා දුන්නොත් එතරම් ඔයාලට පැහැදිලි නෑ. මම පොඩ්ඩක් සරල කරලා මේක කියලා දෙන්නම්. වැඩේ තේරුම් ගන්න පුළුවන් විදියට. Right? Relative pronouns. Relative pronouns. සම්බන්ධිත සර්වනාම. මේක සිංහල තේරුම සම්බන්ධිත සර්වනාම ලොකු පාඩමක්. දැන් වෙලක් යනවා මේක ටිකක් එක එක්කෙනාට තේරුම් ගන්න එක එක ගැටලු තියෙන්න පුළුවන්. මම බොහොම සරලව පැහැදිලි කරනවා. ඔව්. මේ relative pronouns. මේක grammar lesson එකක්. but little bit advanced lesson ටිකක් ඉහළ පාඩමක්. හැබැයි ඔබට ඉගෙන ගන්න ඕන මේක 9 වෙනකොට ඉතින් අර සියලු ටෙන්සස් එම අවසන් කරලා නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේක කරන්න වෙනවා. ඒකයි මම මේක ඇක්ටිවිටි එකේ ලියන මම නැවතත් මේක ග්‍රැමර් ඉවර කරලා ටෙන්සස් කරලා ඉවර වෙලා ඉදිරියේදීත් මේක සාකච්ඡා කරනවා. මේ 10 වගේ වෙනදී අග වෙනකොට අහපව් මේ පාඩම උගන්වනවා. මේ දැනට තියෙන නිසා මේක මම පැහැදිලි කිරීමක් කරනවා ටිකක් සරලව. හරි. relative pronouns එකේ තේරුම සම්බන්ධිත සර්වනාම. සම්බන්ධිත සර්වනාම. සර් ඇක්ටිවිටි බුක් එකේ ලියා ගන්නද? ඔය ඇක්ටිවිටි එක ලියා ගන්න මේක. ඇක්ටිවිටි එක ගන්න කිව්වේ මේ ග්‍රැමර් එක ගන්න එපා. අපි ඒක පිළිවෙලකට යන ග්‍රැමර් පොතේ ලියාන යන්නේ. keywords කරලා models කරලා ඊළඟට tenses කරන්න තියෙනවා වලගේ ග්‍රැමර් වල. ඉතින් ඒකේ ඉදිරියට යන පාඩම් මාලාවේ මගේ ග්‍රැමර් පිළිවෙලට යන එකේ තියෙනවා tenses ටික prepositions conjunctions භාවිතය WHs භාවිතය comparison of adjective conditional clauses relative pronouns direct indirect speech action tags right
හරි suffixes prefixes use කරන්නේ කොහමද? ඉතින් ඒ දේවල් පිළිවෙලට යනවා ඉස්සරහට. ඉතින් ඒ ASCII මේ මැදින් පාඩම් ඉස්කෝලේ පොතේ පාඩම් මැදින් පටන් ගන්නවනේ පයින්නවනේ. ඒ නිසා ඒවා පනින්න බෑ. ඒ නිසා අපිට ඒ තැන්වලදී ඒ අවබෝධය සෑහෙන දුරට හරි දීගෙන යන්න ඕන. ඉතින් මේවා හරියට මේවා මේ තියෙන විදිහට ගන්නපුවාම හුඟක් අයට තේරෙන්නේ නැහැ. කොහොම මේක දැන් දන්න අය ඉන්නවද රිලේටිව් ප්‍රොනවුන්ස්? අහලා තියෙනවද? භාවිත කරන්න දන්නවද? ඈ? කවුද? දන්නේ? දන්නේ. හරි. එහෙනම් මේක හැමෝම ටිකක් හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න වෙන වෙන වැඩ කරන්නේ නැතුව මූලික අවබෝධය දෙන්න මෙහෙම ලියාගමු. මේ රිලේටිව් කියන්නේ සම්බන්ධිත කියන්නේ. ඒ කියන්නේ මෙව්වා දැන් මේක ඇත්තටම අර කන්ජාසස් උගන්නලා මේවට එන්න ඕන. ඉතින් අර පොත කවදාවත් පිළිවෙලකට නැහැනේ. ඒකයි ප්‍රශ්නේ. කන්ජාසස් කියන ඒවා සම්බන්ධක පදනේ. Conjunctions because and even though even if although as well as soon as මේ වගේ conjunctions කියන්නේ සම්බන්ධක පදවල වාක්‍ය join කරනවා වාක්‍ය join කරනවායි සම්බන්ධක පද වෙන්නේ මෙතනදී කරන්නේ මෙතනදිත් වාක්‍ය සම්බන්ධ කිරීමක් කරනවා හරි මේ පද මේ relative කියන ඒවාත් එන්නේ සම්බන්ධයක් කරන්න එතකොට මෙහිදීත් වාක්‍ය සම්බන්ධ කිරීමක් කරනවා හරි වාක්‍ය දෙකක් අතර ප්‍රඥාතීත්වයන් කියන පද මේවා. ඒකයි මේ කියන්නේ සම්බන්ධිත රිලේටිව් කියන්නේ සම්බන්ධිත. pronouns කියන්නේ පොදු පද සර්වනාම. එහෙනම් වාක්‍ය නිර්මාණයේදී මේ සම්බන්ධ කිරීමක් කරන්න වෙනවා. ඒත් එක්ක මේවා සර්වනාමක් වෙනවා. සර්වනාම කියන්නේ පොදු පදක් වෙනවා. දැන් ඕන පුජ්‍යලයකට who භාවිතා කරන්න පුළුවන්. එතකොට who කියන එක පොදු පදයක්. අන්න ඒකයි. ඕන දෙයකට සතෙකුට දාන්න පුළුවන් which කියන එක විස්තර කරන්න දාන්න පුළුවන්. එතකොට pronoun එකක් වෙනවා ඒක සර්වනාම පදයක් වෙනවා. ආන් ඒ නිසා තමයි මේවට relative pronouns කියලා කියන්නේ. හරිද? හරි. දැන් අපි ටික ටික බලමු. 1 මූලිකවම ඉස්සෙල්ලා ලියා ගන්න ඈ. ඊට පස්සේ එක ටික ටික ඉගෙන ගමු. right. who කියලා ලියන්නකො ඉස්සෙල්ලා who or that මෙයා ලියා ගන්න කොහොමද who එහෙම නැත්නම් that හරි මේ who සහ who තමයි වැඩිපුර භාවිත කරන්නේ ඕනනම් that දාන්නත් පුළුවන් ඒ පුද්ගලයා විස්තර කිරීමක් කරන්න යටින් ලියා ගන්න සිංහලෙන් මෙහෙම පුද්ගලයෙකු පිළිබඳ who that කියලා ලියලා වහනින් ලියා ගන්න පුද්ගලයෙකු පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා පුද්ගලයෙකු පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා මෙම පද භාවිතා කරයි. පුද්ගලයෙකු පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා මෙම පද භාවිතා කරයි. හරිද? හරි. ඊළඟට පහලේ මූලක් කරලා ලියනවා which or that කියන relative use කරන්නේ අපි සතෙක් හෝ දෙයක් පිළිබඳ ආලියන් සතෙක් හෝ දෙයක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා
මෙම පද භාවිතා කරයි. Which of that is used to describe more about the things, animals or things. පුද්ගලයෙක් හෝ සතෙක්. අපි කියවතර පුද්ගලයෙක් විස්තර කරන්න දැන් මූ දැන් දාන්න. which හෝ දැන් දාන්නේ පුද්ගලයෙක් හෝ මේ සතෙක් හෝ දෙයක්. සතෙක් හෝ දෙයක් පිළිබඳ. සතෙක් හෝ දෙයක් පිළිබඳ. තවදුරටත් විස්තර කිරීම සඳහා මෙම පද භාවිතා කරයි. මෙම පද භාවිතා කරයි. හරි. ඊළඟට whom මේකේ that එකක් යූස් කරනවා කියලා කියනවා. ඒ නිසා ඒකත් ලියවට කමක් නැහැ එහෙම. තුන්වෙනි එක මේක පළවෙනි අවස්ථාව, මේ දෙවෙනි අවස්ථාව, මේ තුන්වෙනි වර්ගයේ whom කියන එක. ඔකේ that එක නම් ටිකක් අඩුවෙන් තියෙන නමුත් whom කියන එකත් එක්ක whom වෙනුවට that ඕනනම් දැමීමේ හැකියාවක් තියෙනවා. හරි. whom පුද්ගල කර්මයක් පිළිබඳ යටි ලියා ගන්න. මේක යටි ලියන්න. පුද්ගල කර්මයක් පිළිබඳ. පුද්ගල කර්මයක් පිළිබඳ. තවදුරටත් විස්තර කිරීම සඳහා පුද්ගල කර්මයක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා මෙම පද භාවිතා කරයි. පුද්ගල කර්මයක්. Right? ඊළඟට whose 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 කියලා ලියා ගන්න. whose නෙමෙයි whose so කියන එකට meaning එකක් තියෙනවා තියෙයිද? ඔව් so කියන එකට තේරුම් තියෙනවා. කවුද යන්නේ? so කියන එකේ තේරුම් දහන්නේ. so වලට ගොඩක් තේරුම් තියෙනවා. ඔන්න ලියා ගන්න. so ඉතින් එහෙනම් එහෙම ඊතරම් ඔයතරම් ඒ නිසා ඒ සෝල තේරුම්. හරි. ඉතින් එහෙනම් එහෙම ඊතරම් ඔයතරම් ඊතරම් ඒ නිසා. ඔන්න සෝල තේරුම්. ඉතින් එහෙනම් එහෙම ඊතරම් ඔයතරම් ඒ තරම් කියන්නත් පුළුවන් මම කියලා නෑ. ඒ තරම් ඒ නිසා. සෝ එක අතරින් අපේ ලියා ගන්න තේරුම්.
හරි ලියුවද? ඔව්. Yes sir, right, thank you. ලියුවා. හරි ඉතින් එහෙනම් එහෙම විතරම් ඒ නිසා මතක තියාගන්න සෝ. හරි මම පාඩම් කරගත්තේ කොහොමද ඉක්සරණයෙන් බලන්න. හරි දඩ ගාලා දෙන්න පුළුවන්. හරි. එතකොට whose කියලා ලියපුවාම අපි ලියමු තේරුම් whose. whose වල ලියාගන්න කිව්වා මොකක්ද කිව්වේ? පුද්ගල අයිතියක් පිළිබඳ. ලියන්න. අයිතියක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා whose කියන ලියන්න. අයිතියක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා අයිතියක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා හරි where ලියන්න ඊළඟට where ලියන්න ස්ථානයක් පිළිබඳ ස්ථානයක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා අවසානයේ ඉඳලා ගන්නකො when කියලා when when වේලාවක් පිළිබඳ නැත්නම් දිනයක් සම්බන්ධව වේලාවක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා තමයි when භාවිතා කරන්නේ. වේලාවක් පිළිබඳ තවදුරටත් විස්තර කිරීම සඳහා හරිද? දැන් රිලේටිව් කියන එක එහෙම නිකන් ගොඩින් පැනලා යන්න බැරි ලොකු පාඩමක්. හරිද? ඉතින් මේ කොටස මේ කියලා දෙන්නම්. අනුම ගානේ එකකට වාක්‍ය දෙකක්වත් කියලා දීලා පැහැදිලි කිරීම කරන්න. පොතේ තියෙන එකත් එක්ක පොතේ තියෙන එක කියන ගියොත් වරක් අපහැදිලි වෙනවා. මං කියලා දුන්න විදිහ තේරුම් ගත්තට පස්සේ පොතේ මොනවද තියෙන්නේ කියන එක ඔළුවට දාගන්න ලේසියි. හරි. මේ සරලව අහගන්නකො. බහුතරයකට තේරෙන්නේ නැහැ කියපුවා තේරෙන්න උගන්ලා තියෙනවා මේ විදිහට. which that හරි. අපි who වලින් පටන් who that මොකටද භාවිතා කරන්නේ? පුද්ගලයෙක් පිළිබඳ කියන්නේ. පුද්ගලයා පිළිබඳ තවදුරටත් විස්තර කරන්න. which or that මොකටද දාන්නේ? සතෙක් හරි දෙයක් හරි පිළිබඳ තවදුරටත් විස්තර කිරීමක් කරන්න. whom දාන්නේ. මොකටද whom දාන්නේ? පුද්ගල කර්මයක් ගැන. මේක එම්ම කර වැඩි වෙලා. whom who වෙන්නේ පුද්ගල කර්මයක් පිළිබඳ තවදුරටත් විස්තර කරන්න. පුද්ගල කර්මයක් කියන්නේ ලක්කොණ කෙනෙක්. පැසිව් නොකර මේවා කරන්න බෑ ඒකයි වැඩි. හරි ලක්කොණ කෙනෙක් කියලා හිතා ගන්න. මගේ ගැහිමට අමල්ව ලක් වෙනවා. එතකොට මගේ ගැහිම නිසා අමල් ලක් වෙනවනේ. එතකොට අමල් කියන්නේ පුද්ගල කර්මයක්. ආගේ හරි ක්‍රියාවට ලක්වන කෙනෙක්. එයා තමයි පුද්ගල කර්මයක්. පර්සනල් ඔබ්ජෙක්ට් එකක්. ඒ වගේ කර්තෘන් ගැන නැත්නම් පුද්ගල කර්මයන් ගැන තවදුරටත් කියන්නයි whom දාන්න. දැන් දාන්නත් පුළුවන්. ජනප්‍රිය පදේ whom. whose දාන්නේ අයිතියක් ගැන කියන්නේ. මොකක් ගැනද? අයිතියක් ගැන කියන්නේ. where දාන්නේ ස්ථානයක් පිළිබඳ තවදුරටත් කියන්නේ. when දාන්නේ
වෙලාවක් පිළිබඳ තවදුරටත් කියන්න. හරි. දැන් අපි මේ අංක 1ට එක්සැම්පල් 2 3ක්වත් සරලව ලියාගෙන යන්න. මේක දැන් එකපාර අදම ඔක්කොම ඉවර කරන්න බැරි වෙයි. නැත්නම් මේක විතර කරන්න වෙයි අද. බලමු. සරල එක්සැම්පල් 2 3ක් ලියලා අපි පොතේ කියන්නේ මොනවද කියලා බලමු ඈ. හරි. දැන් ලියන්නකො who that කියන මොකද වාර්තා කරන්නේ? පුද්ගලයෙකු පිළිබඳ විස්තර කිරීමක් කරන කවුරුරට. මේ බලන්න. Oh, this is Aman. Hari. He helps me. මේ ඉන්නේ අමල්. දෙවෙනි වාක්‍යය ඔහු මට උදව් කරනවා. මේ වාක්‍ය join කරනවා කියන්නේ. කවුරු දාලාද? සම්බන්ධිත සර්වනාමයක්. relative pronoun එකක් දාලා. දැන් මේක හොඳට අහගන්න. වෙන වෙන කල්පනාවල ලෝකෙ ඉන්න එපා තේරෙන්නේ. මේ ඉන්නේ අමල්. දෙවෙනි වාක්‍යය කියන ඔහු මට උදව් කරනවා. මේ දෙකම එකතු කරලා තනි සිංහල වාක්‍යය කියන බලන්න. සිංහල වාක්‍යය. තනි සිංහල වාක්‍යය කියන්නේ මම සිංහලෙන් අහන්නේ. මේ දෙකම එකතු කරලා තනි සිංහල වාක්‍යයක් කොහොමද කියන්නේ? මේ ඉන්නේ මට උදව් කරන අමල්. ඔන්න තනි සිංහල වාක්‍යය. මොකක්ද තනි සිංහල වාක්‍යය? මේ ඉන්නේ මට උදව් කරන අමල්. එතකොට අපි මේක විස්තර කරන්න ඕන මේ අමල් ගැනයි. මේ ඉන්නේ අමල් කියන අතර අමල් මට උදව් කරනවා කියලා කියවෙනවා. එහෙනම් මේ කර්තෘ පිළිවෙල තවදුරටත් කියවෙන පදයක්. හොයා ගන්න ඕනේ. ඒ තමයි who. එහෙනම් අපි කොහොමද මේ වාක්‍ය එකතු කරලා ලියන්නේ? This is Amal. එයාව විස්තර කරන්න අපි who ගෙනාවා. who. එතකොට ආයෙත් කර්තෘ he කියලා දාන්න ඕනේ නෑනේ. who වලින් මේ කතාව කියවෙනවනේ. Who helps me? වෙන relative එක. කවුරු ගැනද විස්තර කරන්නේ? අමල් ගැන විස්තර කරනවා. පුද්ගලයා ගැන විස්තර කරනවා. මොන අමල්ද? මට උදව් කරන අමල්. This is Amal who helps me. මේ ඉන්නේ මට උදව් කරන අමල්. 125ක් 30ක් වගේ තේරුණත් තේරුම් ගන්න. ටේස සුදාල ඉස්සරහට යන්න ඕන. නමුත් මම කොහොම සරලව ඔයාලට මේක ඔළුවට ගන්න ටිකක් කියලා දෙන්නේ. ලාවට වගේ තේරුණා නම් දැනට ප්‍රමාණවත්. හරි පළවෙනි එක්සැම්පල් එක ලියන්න ඕනේ නේද? ලියවද? right. සිංහල තේරුම ලියා ගන්න. මේ වාක්‍ය තේරුම මේ ඉන්නේ මට අමල් කර මට උදව් කරන අමල්. මේ ඉන්නේ මට උදව් කරන අමල්. ඊළඟ කට්ටේ හබලොංග ඉන්න. මේ ඉන්නේ මට උදව් කරන අමල්. හරිද? හරි මේ ඉන්නේ මට උදව් කරන අමල්. හැමෝම ලියලා ඉවරයි මේ වාක්‍යය.